පඬුකර බැතියෙන් පුදනා කටිනය විනයට අනුවම පෙරවන කටිනය දෙනෝදාහක් හට පින් දෙන කටිනය සාදු සාදු මම පුදනේමි කටිනය. තෙරුවන් සරණ වේවා පින්වත් ඔබ හැම දෙනාටම. සදහැවතුනි, භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ අටමහා කුසල් අතරින් පළමු කුසලය කඨින මහා පින්කම. පින්වත්නි, යමෙක් චෛත්‍යයක් සාදවා කොත් පළන්වා කොත් නිරාවරණය කොට රැස් කරගන්නේ කිනම් පිනක්ද, ඒ හා සමාන පිනක් කඨින මහා පින්කමකනුත් ලැබෙන බවයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළේ. ඒ මහත්ඵල මහානිසංස ගෙන දෙන උතුම් වූ කඨින මහා පින්කමක් මෙලෙසින් බෞද්ධ ආරෝපවාහිනිය ඔස්සේ සුපින්වත් ඔබ වෙත sannivedanaya කරන්නටයි මේ සූදානම් වෙන්නේ. පින්වත්නි, ජපානයේ ශීශෝකා ප්‍රාන්තයේ ෆුජිනෝමියා නගරයේ පිහිටි ෆුජි සුගත සෙනසුනේ 7 වන කඨින මහා පින්කම ලෙසින් අපි මේ පින්කම පින්වත් ඔබ වෙනුවෙන් මේ sannivedanaya කරන්නේ. මේ මහානීය වූ පින්කම වෙනුවෙන් සුඛීය අනුශාසකත්වය ලබා දී කටයුතු කරන්නේ මහරගම මහා මේඝරාමාදේකාරී මාතලේ දොඩම්දනිය ශ්‍රී සුගතානන්ද විහාරාධිපති ජපානයේ ෆුජි සුගත සෙනසුනේහි නිර්මාතෘ ශාස්ත්‍රපති පණ්ඩිත පූජනීය හොරුළු නිකවැවේ සුධම්ම ස්වාමීන් වහන්සේ. පින්වත්නි, අද මෙලෙසින් බෞද්ධ ආරෝපවාහිනිය ඔස්සේ පින්වත් ඔබ නරඹන මේ මාහැඟ පින්කම් වෙනුවෙන් සුඛීය දායකත්වය ලබා දී කටයුතු කරනවා ටෝකියෝ නුවර පදිංචි දිනේෂ් ශානික මහතා සහ ඔහුගේ බිරිඳ වන ලසන්ත මෙතනිය ප්‍රධාන කල්යාණ මිතුරියන්, ඒ වගේම ෆුජි සුගත සෙනසුනේ සියලුම දායක පින්වතුන් විසින්. එහෙමනම් අපේ ශ්‍රද්ධා සිත උපදවාගෙන මෙතෙන් සිට මේ මහත්ඵල මහානිසංස ගෙන දෙන උතුම් වූ කඨින මහා පින්කම සදහැ සිතින් ශ්‍රවණය කරමු. සූවිසි බුදුවරු පුදකල කටිනය සූවිසි බුදු ගුණ පෙන්නෝ කටිනය සූවිසි දහසක් පුද ලාද කටිනය සාදු සාදු මම පුදනේමි කටිනය. ශ්‍රී ලංකාවාසී ලෝකවාසී ජපානයේ ජීවත් වන බෞද්ධ පින්වත්නි, දැන් අප වැඩ සිටින්නේ ජපානයේ ශිසෝකා ප්‍රාන්තයේ ෆුජිනෝමියා නගරයේ පිහිටි ලෝක උරුමයක් වන ෆුජියාමා ගිනිකන්ද පාමුල පිහිටි රමණීය ෆුජි සුගත සෙනසුන අසල පිහිටි දර්ශනීය සිරයිතෝනෝ තති දියැල්ල අභියස අප සමග වැඩ සිටිනවා ෆුජි සුගත සෙනසුනේ නිර්මාතෘ අනුශාසක රාජකීය පණ්ඩිත කුරුළු නිකවැවේ සුධම්ම පණ්ඩිත හාමුදුරුවන් වහන්සේ. දැන් අපි සූදානම් වෙන්නේ උන්වහන්සේගේ ජපානයේ පැමිණි ජීවන මම් පෙතේ තොරතුරු ඉඳක් අසා විමසා දැනගන්නටයි. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඔව් අපේ කටයුතු ස්වාමීන් වහන්සේ, අපි ජපානයේට වැඩම කරන්න තිබුණේ මීට වසර 15කට 16කට පමණ පෙර. මේ වැඩම කලේ ජපානයේ ටෝකියෝ නුවර හචියෝජි සෝසාන්ජි සතමුනි
ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති ගරු කටයුතු නායක මාහිමිපාණන් වහන්සේගේ අනුග්‍රහයෙන් උන්වහන්සේගේ විහාරස්ථානයට එම විහාරස්ථානයට වැඩම කරලා ඒ විහාරස්ථානයේ වැඩ වාසය කරන අතරතුරදී අපි ජපන් භාෂාව ඉගෙනගෙන ජපානයේ රිෂ්ෂෝ විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙලා මහායාන බෞද්ධ දර්ශනය පිළිබඳව අධ්‍යයනය කරන්නට යෙදුණා. ඉන් අනතුරුව 2011 වර්ෂයේදී නැවත වතාවක් ශ්‍රී ලංකාවට වැඩම කරලා අපේ විහාර පරපුරට අයිති මාතලේ දොඩන්දෙණිය ශ්‍රී සුගතානන්ද විහාරස්ථානයේ අභාවයට ගිහිල්ලා තිබුණ නිසා ඒ විහාරස්ථානයේ බාර අරගෙන නැවත වතාවක් ඒ විහාරස්ථානය ටිකෙන් ටික දියුණුවට පත් කරමින් වැඩ ඉන්න අතරතුරේදී නැවතත් ජපානයට වැඩම කරන්නට අවස්ථාවක් සැලසුණා. ඒ ටෝකියෝ නුවර හතගයා ගෝතමී විහාරාධිපති ජපන් තේරවාද බෞද්ධ සංගමයේ ප්‍රධාන අනුශාසක ජපානයට තේරවාද බුදුදහම ව්‍යාප්ත කිරීමට මුල් වෙලා කටයුතු කරන පරම පූජනීය ආචාර්ය අලුබෝමුල්ලේ සුමනසාරා විධාන අස්ගිරි මහා විහාර පාර්ශවයේ ජපානයේ ප්‍රධාන සංඝනායක ධුරන්දර මාහිමිපාණන් වහන්සේගේ අනුග්‍රහයෙන් උන්වහන්සේ අපි පෙර ජපානයට වැඩම කරලා හිටපු අවස්ථාවලදී අපේ අධ්‍යයන කටයුතු සඳහා පූර්ණ අනුග්‍රහය දක්වලා අපිට උදව් උපකාර කරන්නට යෙදුණා. ඒ අනුව තමයි දෙවැනි වතාවටත් ජපානයට එන්නට උන්වහන්සේගේ ආරාධනාව අපිට ආශිර්වාදයක් බවට පත් වුණේ. උන්වහන්සේගේ යෝගෝ ප්‍රාන්තයේ පිහිටා තිබෙන මායාදේවී කියන විහාරස්ථානයේ 2012 වර්ෂයේ වස් සමාදන් වීම සඳහා තමයි දෙවැනි වතාවට නැවත ජපානයට වැඩම කළේ. ඒ වැඩම කරලා ඉන්න කාලය තුලදී මේ සිසෝකා ප්‍රාන්තයේ ජීවත් වෙන ශ්‍රී ලාංකික බෞද්ධ පින්වතුන්ගේ සහ අපි අධ්‍යාපනය ලබන කාලය තුල දැන හඳුනාගත් ජපන් ජාතික මිතුරන්ගේ ආරාධනාවෙන් මේ සිසෝකා ප්‍රාන්තයේ ෆුජිනෝමිය නගරයේදී විහාරස්ථානයක් ආරම්භ කරන්නට මුල පිරුණා. ඒ විහාරස්ථානය තමයි මිට වසර 2කට පමණ ඉහතින් ෆුජි සුගත සෙනසුන නමින් අභිනවයෙන් භාවනා මධ්‍යස්ථානයක් බවට සෙනසුනක් බවට පත් වුණේ. හාමුදුරුවනේ මේ ෆුජි සුගත සෙනසුන ආරම්භ කිරීමට ප්‍රථමයෙන් වැඩ සිටියේ මෙතන ප්‍රදේශයේ තවත් විහාරස්ථානයක් මුලින් ආරම්භ කළා කියලා මගේ අවබෝධය හැටියට දැනගන්න ලැබුණා. ඒක පිළිබඳව විස්තර. එහෙමයි ස්වාමීන් වහන්සේ, මුලින්ම දායක පින්වතුන්ගේ ආරාධනාවෙන් අපි නිවසක් කුලියට ලබාගෙන ඒ නිවස විහාරස්ථානයක් වශයෙන් සුජි සුගත විහාරය නමින් පවත්වාගෙන යන්න තේදුණා. ඉතින් මේ පවත්වාගෙන යන අතරතුරදී විශේෂයෙන්ම ජපන් ජාතික බෞද්ධයන් වෙනුවෙන් නේවාසික භාවනා වැඩසටහන් ආදිය
සිද්ධ කරනකොට ඒ ස්ථානය ඉඩපහඩු මදි ස්ථානයක් බව අපිට වැටහුණා. ඒ වගේම තමයි විශේෂයෙන් වාර්ෂිකව පැවැත්වෙනේ වෙසක් පින්කම්, කඨින පින්කම් ආදී පින්කම් අවස්ථාවන් වලදී ජපානයේ නන්දෙසින් ශ්‍රී ලාංකික පින්වතුන් වගේම තායි මියන්මා බෞද්ධ පින්වතුන්ොත් විහාරස්ථානයට පැමිණෙනවා. ඉතින් මේ පිරිස එන්ටෙන්ටම වැඩි වෙන නිසා ඒ ස්ථානයේ ඉඩකඩ සීමිත බව වැටහුණා. ඉතින් ඒ අනුව තමයි අපේ බෞද්ධ පින්වතුන් මේ සුජි සුගත විහාරයේ වෙනත් ස්ථානයකට අරයි යන්න ඕන කියලා තීරණය කළේ. ඒ අනුව සුජි සුගත විහාරය ආරම්භ කිරීම සඳහා මූලිකත්වයෙන් කටයුතු කරපු අපේ ෆුජිනෝමියා නගරයේම පදිංචි කපිල ගුණතිලක මහත්මයා බොහොම වෙහෙස මහන්සි වෙලා විහාරස්ථානයේ සඳහා සුදුසු ඉඩමක් භූමියක් සොයන අතරතුර තමයි මේ රමණීය පුණ්‍ය භූමිය මුණ ගැහුණේ. ඒ අනුව අපේ ජපන් ජාතික සහ ශ්‍රී ලාංකික පින්වතුන් සියලු දෙනාගේම කැමැත්තෙන් මේ නව භූමිය මිලදීගෙන එහි විහාරස්ථානය ආරම්භ කිරීමට කතිකා කරගත්තා. ඒ අවස්ථාවේදී අපි සිහිපත් කරන්නට යෙදුනා මෙතෙක් කල් අපි සුජි සුගත විහාරයේ නමින් මේ ස්ථානයේ පවත්වාගෙන ආවත් අපිට දැන් ඉඩකඩ තිබෙන ස්ථානයක් ලැබිලා තිබෙන නිසා ඒ වගේම ජපන් ජාතික පින්වතුන් භාවනා වැඩසටහන් ආදියට පැමිණුනහම නේවාසිකව ඒ සඳහා සහභාගී වෙන නිසා ඒ ඇත්තන්ට පහසුවෙන් බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්මයේ ප්‍රගුණ කිරීම සඳහා කුටි ආදිය ඉදි කරලා ඒ පහසුකම් සලසලා දුන්නොත් එහෙම ඒක අපි සම්බුද්ධ ශාසනය වෙනුවෙන් කරන්නා වූ මහඟු සේවයක් හැටියට කල්පනා කළා. ඒ නිසා මේ ස්ථානය සුජි සුගත සෙනසුන නමින් භාවනා මධ්‍යස්ථානයක් වශයෙන් පවත්වාගෙන යෑම සුදුසුයි කියලා කල්පනා කළා තමයි මේ ස්ථානය මේ විදිහට ආරම්භ කරන්නට යෙදුණේ. ඒ වගේම ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ ජපන් භාෂාව පිළිබඳව අසල දැනුමක් තියෙන ජපානයේ වැඩ සිටින එක ස්වාමින් වහන්සේ නමක්. ඒ අනුව ඔබ වහන්සේ මේ ජපන් ජාතිකයන් වෙනුවෙන් කරන වැඩසටහන් පිළිබඳව දැනුවත් කළොත්. ජපානයේට තේරවාද බුදුදහම හඳුන්වලා දුන්නේ මම මුලින් සඳහන් කරපු අපේ ටෝකියෝ නුවර වැඩ ඉන්න අලුබෝ මුල්ලේ සුමනසාර නායක මාහිමිපාණන් වහන්සේ. උන්වහන්සේගේ මුළු ජීවිත කාලයම ඒ වෙනුවෙන් කැප කරලා පොතපත ලියලා ජපානයේ තේරවාදී බුදුදහම ස්ථාපිත කරලා තිබෙනවා. උන්වහන්සේ ලියපු පොතපත ජපානයේ සියලුම පොත් සාප්පුවල මිලදී ගන්නට තිබෙනවා. ඉතින් මේ පොතපත කියවපු අය මේ තේරවාද බුදුදහම පිළිබඳව හොයනකොට අපේ විහාරස්ථානයේ පිළිබඳවත් මේ සුජි සුගත සෙනසුන පිළිබඳවත් දැනගෙන මේ ස්ථානයට පැමිණිලා අපත් සමග සාකච්ඡා කරලා මේ තේරවාද බුදුදහම අධ්‍යයනය කරන්නට හදාරන්නට සුක වෙන බව පෙනෙන්න තිබෙනවා. ඉතින් එහෙම ආව කීප දෙනෙක්ම පහුගිය කාලයේදී අපි తాවකාලිකව සහ ස්ථිරව මේ ස්ථානයේ පැවිදි කරන්නට යෙදුණා. ඒ වගේම තමයි කාන්තා පිරිසත් නේවාසිකව දවස් 3-4 නතර වෙලා මේ ධර්මය අධ්‍යයනය කරමින් භාවනාව තමන්ගේ ජීවිතයට සම්බන්ධ කර ගනිමින් කටයුතු කරන බව පෙනෙන්න තිබෙනවා. ඉතින් ඒ සඳහා
අපේ මේ ප්‍රදේශයේ ජීවත් වෙන සිංහල බෞද්ධයන්ගෙන් නොමසුරු සහයෝගය ලැබෙන බවත් මේ අවස්ථාවේදී සිහිපත් කරන්නට ඕනේ. මොකද විශේෂයෙන්ම භාවනා වැඩසටහන් ආදිය පවත්වන දිනවලදී අපේ බෞද්ධ පින්වතුන් ඒ අත්තන්ට දානමාන ආදිය සකස් කරගෙන පැමිණිලා දන් පහන් පූජා කරලා ඒ කටයුතු සිද්ධ කරනවා. ඉතින් ඒක අපි හැම දිනාටම ලොකු ශක්තියක් බවට පත් වෙලා තිබෙනවා. ඒ වගේම තමයි ඔබ වහන්සේ සිහිපත් කළා අපි ජපන් භාෂාව පිළිබඳව හසල දැනුමක් තිබෙන බව. ඉතින් මම තාම පිළිගන්නේ නැහැ මට ඒ තරම් දුරට ජපන් භාෂාව පිළිබඳව හසල දැනුමක් තියෙනවායි කියලා. නමුත් මේ ජපානයේ ජීවත් වෙන මේ ප්‍රදේශයේ ජීවත් වෙන බොහෝ ශ්‍රී ලාංකික ඇත්තන්ට වඩා ජපන් භාෂාව හැසිරවීමේ හැකියාවක් ලැබිලා තිබෙනවා. ඒ නිසා බොහෝ අවස්ථාවන් වලදී අපේ සිංහල බෞද්ධයන් රෝහල්ගත වුණ අවස්ථාවන් වලදී ඒ වගේම නීතමය ගැටලු මතුවන අවස්ථාවන් වලදී ඒ අත්ංගේ ඒ පරිවර්තන කටයුතු වලට අපිට විවේකයේ ලැබෙන ආකාරයෙන් අපි උදව් උපකාර කරනවා. ඉතින් ඒ නිසා අපේ බොහෝ දෙනෙක් අප පිළිබඳව ජපන් භාෂාව පිළිබඳව හසල දැනුමක් තියෙන හාමුදුරු නමක් හැටියට හඳුන්වනවා පිළිගන්නවා. අපේ මේ ෆුජි සුගත සෙනසුන ආරම්භ කිරීමේ ප්‍රධානතම අරමුණ ජපානයට තේරවාද බුදුදහම ව්‍යාප්ත කිරීමම පමණයි. ඒ නිසායි අපි මේ ෆුජි සුගත සෙනසුන ආරම්භ කරන්නට යෙදුනේ. ලංකාව තමයි තේරවාද බුදුදහමේ කේන්ද්‍රස්ථානය. ඒ නිසා ලංකාවේ අපිට විදේශිකයන්ට දෙන්න තිබෙන උතුම්ම වටිනාම සම්පත තමයි අපේ මේ නිර්මල තේරවාද බුදුදහම. අන්න ඒ උතුම් ධර්මය ජපානයට කළගුණ සැලකීමක් වශයෙන් දායාද කිරීමට ඔබ සියලු දෙනාගේම අනුග්‍රහය අපට ලැබෙනවා නම් අපි අපට ශක්ති ප්‍රමාණයෙන් මේ කටයුත්ත සිද්ධ කරන්නට කැමතියි කියන වග. ඉතින් ඒ අනුව මේ ප්‍රදේශයේ ජීවත් වෙන සිංහල බෞද්ධ ජනතාව අප වටා එක් වෙලා එක පවුලක සහෝදරයෝ වගේ බොහොම සහෝදරත්වයෙන් යුක්තව මේ දක්වා මේ කටයුතු සිද්ධ කරගෙන එනවා. ඒ නිසා තමයි අපිට ජපන් ජාතිකයන් පැවිදි කරන්නට ජපන් ජාතිකයන් වෙනුවෙන් මේ වගේ මාසිකව භාවනා වැඩසටහන් ආදිය පවත්වන්නට පුළුවන්කම ලැබුණේ. රතු නිවාඩු හැටියට සලකන සිකුරාදා හෝ සඳුදා දිනය නිවාඩු දවසක් බවට පත් වෙලා තිබෙන සෑම මාසකම ඒ දවස් 3 විහාරස්ථානයේ නේවාසික භාවනා වැඩසටහනක් ජපන් ජාතිකයන් වෙනුවෙන් පැවැත්වෙනවා. ඒ සඳහා ශ්‍රී ලාංකික බෞද්ධයන්ටත් සහභාගී වීමට අවස්ථාව තිබෙනවා. ඒ කාලයේ තුලදී හැමදෙනාම අටසිල් සමාදන් වෙලා පෙහෙවස් සමාදන් වෙලා සිල්වතුන් වශයෙන් ඉඳගෙන මේ ධර්මය ප්‍රගුණ කිරීම සිද්ධ කරනවා. සූවිසි බුදුවරු පුදකල කටිනය සූවිසි බුදුගුණ පෙන්නෝ කටිනය සූවිසි දහසක් පුදලාද කටිනය සාදු සාදු මම පුදනෙමි කටිනය. මේ පළාතේ වාසය කරන බෞද්ධ ජනතාව විතරක් එහෙම නැත්නම් මුළු ජපානයේම වාසය කරන සිංහල බෞද්ධ ජනතාව මේ ෆුජි සුගත සෙනසුනට පැමිණෙනවාද? මේ පිළිබඳව සඳහන් කළොත්. ස්වාමීන් වහන්සේ මේ ෆුජි ප්‍රදේශය කියලා කියන බොහොම ජපානයේ සුන්දර ප්‍රදේශයක්. මේ ෆුජි සුගත සෙනසුනාවට බොහොමත්ම අලංකාර ස්වභාව සෞන්දර්යාත්මක
ස්ථාන බොහෝමයක් තිබෙනවා. ෆුජි සුගත සෙනසුනේ සිට කිලෝමීටර 2.5ක් පමණ දුරින් බොහොමත්ම ලස්සන ශිරායිතොනතකි කියන දිය ඇල්ල පිහිටා තිබෙනවා. ලෝක උරුමයක් වන ඒ ශිරායිතොනතකි කියන නමේ තේරුම ගත්තත් සුදු නූල් ඇල්ල කියන තේරුම තිබෙන්නේ ෆුජි කන්දේ හිම දිය වෙලා පොළොව යටින් ගලාගෙන ඇවිත් පහළට උල්පත් වශයෙන් කඩා හැලෙන අලංකාර දිය ඇල්ලක්. කඳු ගැටයකින් පහළට බොහොමත්ම ලස්සනට උල්පත් වලින් සුදු නූල් ආකාරයෙන් කඩා හැලෙන නිසා සුදු නූල් ඇල්ල එහෙමත් නැත්නම් ජපන් භාෂාවෙන් ශිරායිතොනතකි කියලා හඳුන්වනවා. ඒ වගේ අලංකාර බොහොම ලස්සන ස්ථානයන් මේ අවට තිබෙනවා. ඒ වගේම තමයි ජපානය කියලා කියන්නේ ශින්තෝ කියන ආගම මුල් කරගත්ත සංස්කෘතිය ගොඩනැගිච්ච රටක්. පසුව එය බුදුදහමත් සමග සම්මිශ්‍රණය වෙලා මේ රටේ සංස්කෘතිය ගොඩනැගෙනවා. ඉතින් ජපානයේ පැරණිම ආගම තමයි ශින්තෝ ආගම කියලා කියන්නේ. ශින්තෝ කියන එකේ තේරුම දෙවියන්ගේ මාර්ගය කියන එකයි. ස්වභාව සෞන්දර්ය, ස්වභාව ධර්මය, දේවත්වයෙන් සැලකීම තමයි මේ ශින්තෝ ආගමේ ඉගැන්වීම වෙන්නේ. ෆූජි කන්ද ජපානයේ තිබෙන උසම කන්ද හැටියටයි සැලකෙන්නේ. මීටර 3777ක් උසයි. එම කන්දේ දෙවඟනක් වාසය කරන බව මේ අයගේ විශ්වාසය. ඒ දෙවඟනට දෙවොලක් තනවලා තිබෙනවා ෆුජිනොමිය නගරයේ. ඒ දෙවොල වර්තමානයේ ලෝක උරුමයක් බවට පත් වෙලා තිබෙනවා. අවුරුදු දසදහස් ගණනක් පැරණි දේවාලයක් හැටියටයි විශ්වාස කරන්නේ. ඒ දේවාලය තමයි ජපානයේ තිබෙන්නා වූ ශින්තෝ ආගමේ ප්‍රධානතම දේවාල වලින් එකක්. සෙන්ගෙන් තයිෂා නමින් හඳුන්වන්නේ. ඒ සෙන්ගෙන් තයිෂා කියන දේවාලය හොංගු නමින් හඳුන්වනවා. හොංගු කියන වචනේ තේරුම ප්‍රධාන මූලස්ථානය කියන එකයි. ඒ වගේ ආගමික වශයෙන් සහ සංස්කෘතික වශයෙන් ඒ වගේම ස්වභාව සෞන්දර්යාත්මක වශයෙන් වැදගත් ස්ථානයන් මේ ෆුජි ප්‍රදේශයේ පිහිටා තිබෙනවා. ඒ වගේම විල් 5ක් පිහිටා තිබෙනවා. බොහොමත්ම අලංකාර විල්. ඉතින් ඒ නිසා ජපානයේ නන්දෙසින් බොහෝ පිරිස් මේ ප්‍රදේශයට පැමිණෙනවා. ඒ පැමිණෙන පිරිස අතර අපේ සිංහල බෞද්ධ ජනතාවත් ඉන්නවා. ඉතින් ඒ අය බොහෝ දෙනෙක් මේ ෆුජි සුගත සෙනසුන පිළිබඳව දැනගෙන මේ ස්ථානයට පැමිණිලා තුනුරුවන්ගේ ආශිර්වාදය සලසාගෙන දන් පහන් පූජා කරලා ධර්ම ශ්‍රවණය කරලා මේ ස්ථානයේම නවාතැන් අරගෙන පසුදින මේ අවට තිබෙන්නා වූ ඒ අලංකාර ස්ථාන දැක බලා ගැනීමට යන සිරිතක් තිබෙනවා. ඉතින් ඒ නිසා බොහෝ දුර පළාත්වල ඉඳන් මේ ෆුජි සුගත සෙනසුනට සිංහල බෞද්ධයෝ පැමිණෙන බව අපි මේ අවස්ථාවේ සිහිපත් කරන්නට ඕනේ. කාරුණික පින්වත්නි, අදහස් පළ කරන්නට යෙදුනේ අපේ ගෞරවනීය හාමුදුරුවන් වහන්සේ ෆුජි සුගත සෙනසුනේහි නිර්මාර්තු අනුශාසක ඒ හුරුනික වැවේ සුදම්ම පණ්ඩිත හාමුදුරුවන් වහන්සේ. උන්වහන්සේ වසර 15ක් විතර ජපානයේ කාලය ගත කරන්න. ඉතින් උන්වහන්සේගේ ඒ ආපු ගමනේදී උන්වහන්සේ මේ විහාරස්ථානයේ මේ ආරණ්‍ය සේනාසනය ඉදි කරන්නට ලොකු කැපවීමක් සිද්ධ කරලා තිබෙනවා. ඒ වගේම මේ පළාතේ ජීවත් වෙන බෞද්ධ ජනතාව, ඒ වගේම ජපානයේ ජීවත් වෙන ජපන් ජාතික බෞද්ධයන්ට විශාල සේවාවක් ඉෂ්ට කරන උන්වහන්සේ මේ
ආරණ්‍ය සේනාසනය ඉදි කරන්නට විශාල කැපවීමක් කරමින් කටයුතු කරනවා. ඉතින් ඒ නිසා උන්වහන්සේට දෙවියන්ගේ ආශිර්වාදය, රැකවරණය, ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා. ඒ වගේම මේ ඉදිරියටත් ජාතික ආගමික සේවාවන් තව දුරටත් සිද්ධ කරන්නට ශක්තිය, ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ සැමට තෙරුවන් සරණයි. සාදු සාදු මම පුදනෙමි කටිනය. මහා පොළොවට වැඩි බරදරු කටිනය. සත් සමුදුරසේපින් දෙන කටිනය. සාදු සාදු මම පුදනෙමි කටිනය. Shine.
කරන්න අපේ පරිසරයේ දෙවියන් මේ අවස්ථාවක් ලබා දෙන්න ඉල්ලා ගරු කටයුතු පූජනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි. ඉතින් මේ ඉදම අපිට පුජි සුගත විහාරයේ අවකි වැඩ ඉන්න දවස්වල ඉදකඩ තියෙන තැනක් හොයමින් සෑහෙන්ට ඉදකඩම් බැලුවා. අහම්බෙන් වගේ අපේ කපිල මහත්මයා එතුමාගේ ව්‍යාපාර ස්ථානයට සුදුසු ඉඩමක් හොයමින් ඉන්නකොට මේ ස්ථානය හම්බුනේ. දීපාල් මහත්මයා අපෙන් ඉල්ලීමක් කළා, හාමුදුරුවනේ මට සමාධි බුද්ධ ප්‍රතිමාවක් හදලා පූජා කරන්න ඕනි, ඒක කොයි ආකාරයෙන්ද කෙරෙන්නේ කියලා. පන්සල පටන් ගත්ත දවසේ සුදත් මහත්තයා අපේ හිත කියවලා දන්නෙත් නැහැ, හාමුදුරනේ සමාධි පිළිමයක් මේ මෙතන තැන්පත් කරන්න ඕනේ. අපි හිතාගෙන හිටපු තැනම තමයි. ඉතින් එහෙම කිව්වා. ඒ වෙලාවේ මම කිව්වා එතුමාගේ අදහස තිබුණේ ලංකාවෙන් වඩම්මමු කියලා. ලංකාවෙන් පිළිමයක් වඩම්මලා තැන්පත් කරනවට වඩා අපි කළු ගලෙන් පිළිමයක් හදමු. මොකද අවුවට වැස්සට හොඳට ඔරොත්තු දෙන්න, හැමෝටම වන්දනාමාන කරන්නට, ස්වභාවික විදිහට මේ ස්වභාව සෞන්දර්යයත් පරිසරයත් ආරක්ෂා වෙන විදිහට කළු ගලෙන් හදමු කියලා. ඊපස්සේ ඉතින් ලංකාවෙන් කළු ගල් වලින් කොහොමද හදන්නේ කින්දමන්ද කියලා සුදත් මහත්තයා සෑහෙන්න මහන්සි වුණා. ඒ අතරේ මාත් මෙහි ගල් වැට පොළවල් වලට යනවා, මිසුමොරි ගන්නවා. මොකද්ද මිසුමොරි කියලා කියන්නේ සිංහලෙන්? මන් දන්නේ. ඇස්තමේන්තු ගන්නවා. ඔක්කොම කියන්නේ කොළ 150යි 200යි මේ මීටරයක් උස පිළිමයක් හදාගන්න. මොහොම යනකොට ඒක මහත්තයෙක් විස්තර අහලා ඔක්කොම කරලා ඉවරලා අපි මේ දායකයන්ගෙන් තමයි මේ සල්ලි තියනවට කරන දේවල් නෙවෙයි, අපේ ඇත්ත බොහොම ශ්‍රද්ධාවෙන් මේ කටයුතු කරන්නේ, හැම දෙනාගේම ආධාර උපකාර වලින් තමයි මේ කටයුතු කරන්නේ කියලා කිව්වහම එහෙමනම් කොළ 80කට විතර හදලා දෙන්නම් කියලා. මම ඒත් වැඩි එච්චර බෑ කියලා. ඊට පස්සේ කොහොම හරි කතා බහ කරලා කොළ 50කට ටැක්ස් එකත් එක්ක කොළ 55කට හදලා දෙන්න ඉදිරිපත් වුණා. ඉතින් සුදත් මහත්තයත් ඒකට බොහොම ප්‍රසාදයටපත් වෙලා ඒ ස්ථානයට ගිහිල්ලා කතා බහ කරලා එතුමා ඒකෙන් වැඩි බරපැනක් දරලා ඊට පස්සේ ඉතිරි කොටසට කවුරුවත් දායකත්වයේ දෙන්න හිටියේ නැත්නම් ඒකත් මම්ම කරන්නම් හාමුදුරනේ, අපි මේ වැඩේ කොහොම හරි කරමු කිව්වා. ඉතින් මං කිව්වා නෑ තනියම කරන්න ඕනෙත් නෑ, කවුරු හරි මේකට සම්බන්ධ වෙයි කියලා. ඒ ඉන්නකොට ඉතින් අපේ පන්සලේ කටයුතු වලට නිරන්තරයෙන්ම උදව් උපකාර කරන සම්බන්ධ වෙන අපේ තලගල මහත්මයා ඇවිල්ලා මේ කියලාවත් මොනවත් නෙවෙයි, කොහොමද මේ කටයුතු කරන්නේ, මොකුත් තව කෙරෙන්න දෙයක් තියනවාද කියලා ඇහුවා. ඒ වෙලාවේදී මම මේ විස්තරය කිව්වා. එහෙනම් හාමුදුරේ මං ඉතිරි ටික බාර ගන්නම් කියලා. ඒ වෙලාවෙම ඒ මුදල් ටිකක් දුන්නා. ඉතින් උඩ කොටසේ බරපැන සුදත් මහත්මයාත් යට ආසනයේ බරපැන අපේ තලගල මහත්මත් දැරුවා. ඊට පස්සේ මේ පිළිම වහන්සේ තැන්පත් කරන ස්ථානය සකස් කරගන්නේ කොහොමද කියලා කතා බහ කරනකොට ඉතින් සුදත් මහත්තයාගේ නම් අදහස තිබුණේ පිළිම වහන්සේ මෙච්චර ලස්සන නිසා කීයක් ගියක් කමක් නැහැ, එතෙන්ටම දීලා මේ ආසනේ සකස් කරගමු කියලා. මං ඊට පස්සේ කිව්වා නෑ එහෙම සල්ලි දෙන්න ඕනේ නෑ, අපි මේක සකස් කරමු කියලා අපේ ලලිත් මහත්තයත් එක්ක එහෙම කතා කරපුවාම
ලලිත් මහත්තයා කිව්වා අපි දන්න මෙහෙම සචෝ කෙනෙක්ගේ ගල් වැඩපලක් තියෙනවා. ඒක දැන් වැහිලා තියෙන්නේ. එතන මේ කළු ගල් එහෙම තියෙනවා. ඒ සචෝට කතා කරොත් එහෙම එතනින් ගන්න පුළුවන් කියලා. ඊට පස්සේ කතා කරපුවාම එතුමත් බොහොම ප්‍රසාදයටපත් වෙලා ඕන තරම් අරගෙන යන්න කිව්වා. ඇවිල්ලා බලලා කැමති දෙයක්. මහරෑ මං හිතන්නේ නේද ගියේ ලයිට් එහෙම දාගෙන සමන්ත මහත්තයත් ඇවිල්ලා හෙව්වා. මේ ඊට පස්සේ මේ ඔක්කොමලා මහරෑ ලයිට් දාගෙන මේ ගල් වාහන වලින් පටවන්න තියෙනවා මේ සත්‍ය උස්සලා පැටවුවේ. අරක විතරක් ටොන් 3ක්ද කොහෙද බලයි ඒක නම් ඉස්සුවේ නෑ අතින් ඒ හින්දා. මේ අනිත් ඒවා ඔක්කොම අතින් කට්ටිය එකතු වෙලා උස්සගෙන රෑ වෙනකම් වැඩ ඇරිලා ඇවිල්ලා හැමදෙනාම සම්බන්ධ වුණා මේකට. හැමෝගෙම දායකත්වයේ තියෙනවා. මේ ප්‍රධාන දායකත්වය තමයි මේ ඇත්තෝ. අනිත් ඒවත් ඒ ඇත්තම කරන්න ලැහැත්ති උනේ. නමුත් මං කිව්වා එහෙම කරන්න එපා. මේකට හැමෝම සම්බන්ධ කරගමු කියලා. වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා අනේක ජාති සංසාරං සංඝා විස්සං අනිම්මි සංඝාකාරකං ගවේ සන්තෝ දුක්ඛා ජාති පුනම් පුනං ගාකාරක දිට්ඨෝ තේ පුනගේහං සබ්බාතේ පාදුකා බක්ඛා ධාතුරං විසංකිතං විසංකාරගතං චිත්තං තණ්හානං කය මච්ඡගාති. නිවනට මේ මග කියනා කටිනය සාදු සාදු මම පුදනෙමි කටිනය සිවුරට සලකුණු කරනා කටිනය ලකුණට සරිකොට කපනා කටිනය Shakamuni sesong nirai hai simasu Sesonga toita dhamma nirai hai simasu Sono sieo mamoru sangha nirai hai simasu Sono sambuni sumurai hai simasu නිවනට එකගව මහනා කටිනය සාදු සාදු මම පුදනෙමි කටිනය පඬු කර බැතියෙන් පුදනා කටිනය විනයට අනුවම පෙරවන කටිනය දෙනෝදාහක් හට පින් දෙන කටිනය සාදු සාදු මම පුදනෙමි කටිනය අට මහා කුසලෙන් පළවෙනි කටිනය දස මහා කුසලෙන් පළවෙනි කටිනය වසරට එකවර පුද
දෙන කටිනය සාදු සාදු මම පුදනෙමි කටිනය බඹලොව බ්‍රහ්මයෝ පුද කළ කටිනය දෙව්ලොව දෙවිවරු පුද කළ කටිනය නාලොව නාරාජු පුද කළ කටිනය සාදු සාදු මම පුදනෙමි කටිනය මනුලොව රජ සැපගෙන දෙන කටිනය දෙව්ලොව දිව සැප ගෙන දෙන කටිනය බඹලොව බඹ සැපගෙන දෙන කටිනය සාදු සාදු මම පුදනෙමි කටිනය සතර අපාබිය දුරු කළ කටිනය ගිනි බිය සොරකම දුරු කළ කටිනය යුදගිනි මරබිය දුරු කළ කටිනය සාදු සාදු මම පුදනෙමි කටිනය ආයුෂ වර්ණය ගෙන දෙන කටිනය සැප බල ප්‍රඥා ගෙන දෙන කටිනය භවයෙන් භවයට පිං දෙන කටිනය සාදු සාදු මම පුදනෙමි කටිනය ඉන්දිකාටු පහරට පිං දෙන කටිනය කුසල් සිතක් ළඟ පිං දෙන කටිනය අපමණ සසරෙහි ඵල දෙන කටිනය සාදු සාදු මම පුදනෙමි කටිනය බෝසත් උපදින තැන පිදු කටිනය ලෞතුරු බුදු වුණු තැන පිදු කටිනය මුනිදුන් දම් දේසු තැන පිදු කටිනය සාදු සාදු මම පුදනෙමි කටිනය මිහින් තලා බුදු රැස්දුටු කටිනය රත්නමාලි බුදු රැස්දුටු කටිනය ජේතවනේ බුදු රැස්දුටු කටිනය සාදු සාදු මම පුදනෙමි කටිනය නාගිත හිමියන් බණ දේසු කටිනය සෞවන් පිරිසක් බණ ඇසු කටිනය භවයෙන් භවයට පින් පිදු කටිනය සාදු සාදු මම පුදනෙමි කටිනය වසරක් තුල
පිනිස නිසීතන නම් ලද කටින දන පින්කමකි කළ යුතුම සැම දෙන සසර කළ අකුසල් දමනය පිණිස හැම කල් කළ යුතු ඒ කුසල් ඉනුත් කටිනය අපේ පන්සල තුල සුපිපුන කටින නම් මල දුරු කර සියලු මල සුවඳ කරවයි සිත් සතන් දානය සංඝ සතු අටපිරි කරම වේමතු ආවාස කළ යුතු ලියා බන පොත් සැමට පිදුවොත් කෙත් වතු කැසිකිලි වැසිකිලි දයුතු බුදු පිළිම කළ යුතු ඉනුත් කටිනය පූජාවකින් ගිහියට විතරක් නෙමෙයි විශේෂානිසංස ලැබෙන්නේ. පෙරවස් සමාදන් වෙලා ඕය කර්ම විනය කර්ම කරමින් බණ භාවනාවල යෙදෙමින් ඒ වස් ශික්ෂා පදය කැඩෙන්නේ නැති වෙන්න නිකං හරි බහැරට වඩිනවා නම් සත්තාහකරණය ආදී අදිෂ්ඨානයකින් බහැරට වැඩලා ශික්ෂා පදය කඩාගන්නේ නැතුව හරියට ආරක්ෂා කරගෙන ඉඳලා පසුගිය වප්පෝයේ දවසටනේ පෝය කිරීම ආදිය කරලා වත් ශික්ෂාපදය අතහරින බව ප්‍රකාශ කරලා වත් ශික්ෂාපදය අත්හැරපු නැත්තම් මහා පවාරණයෙන් පවාරණය කරපු හාමුදුරු කෙනෙකුට ලැබෙන විශේෂානිසංස. කියන්නේ උන්වහන්සේට කොච්චර ලාභයන් ටිකක් මේ චීවරයට අදාළව මේ ආනිසංස විදියට ලැබිලා තියෙනවා. හරිය වටින දේ. ඉතින් මම දන්නවා මේ විහාරස්ථානයේ උපසම්පදාව ලැබලා උපසම්පන්න සායනහන්සලා 4 නමක් සමාදන් වුණා. 4 නමම
හචියෝජි විහාරස්ථානෙට ගිහිල්ලා වස් 3 මාසේ පුරාම පොය කර්මවලට හැම පසළොස්වකටම සහභාගී වුණා. හැම පසළොස්වක. උන්වහන්සේලා වැඩම කරා. මොකද මේ වැඩ ඉන්නවා නම් අපි කවුරුත් සුදම්ම ස්වාමීන් වහන්සේ කටින් අවවාද නැහැ. අර නෝටිස් එකක දාලා තියෙනවා. මෙහි ඉන්නවා නම් කවුරු හරි කෙරෙන්න ඕනේ මොනවද නොකෙරෙන්න ඕනේ මොනවද කියලා දාලා තියෙනවා. ඒ උන්වහන්සේලා කවුරුත් එහෙම සීමාවට ගිහිල්ලා අර දේශනා කරලා පොය කර්ම කරලා හරියටම වස්සික්ෂා පදය ආරක්ෂා කරා විතරක් නෙමෙයි හරියටම මහා පවාරණයෙන් වස්සික්ෂා පදය පවාරණය කළා. නැත්නම් ඒක අත්හැරියා. ශික්ෂා පදය අත්හැරියා. අන්න ඊට පස්සේ තමයි අපේ දිනේෂ් මැතිතුමා ඇතුළු එම මැතිණිය ඇතුළු දරුවෝ මේ හැම දෙනාටම මේ වගේ චීවර පූජාවක් කරගන්න අවස්ථාව ලැබුණා. ආයේ නේද 2021 අපි කොරෝනා වලින් ගියේ නැතොත් 2021 තමයි අපිට ආයේ වප්පෝයේ ඉඳලා නේද ඉල්පෝය දක්වා නේ කාලය අපිට අවස්ථාවක් හම්බ වෙනවා කටින පින්කමක්. ඉතින් මම නම් කියන්නේ මෙවර කටින පින්කම් වලට සහභාගී වෙච්ච අය හිතා ගන්න ඕනේ මේක මට කරන්න ලැබෙන සහභාගී වෙන්න ලැබෙන අන්තිම කටිනේද දන්නේ නැහැ කියලා. දන්නේ නැහැ. මොකද මෙච්චර කල් හිතන් හිටපු කතාවල ඉන්න බැරි බව දැන් හොඳට පේනවා. ඔක්කොම ෆියුචර් ප්ලෑන් ඉවර වුණානේ. අද විතරයි ජීවත් වෙන්න. අනාගතේ දවස් 10ක්වත් ඉස්සරහට කාටවත් හිතන්න බෑ. කාටවත් හිතන්න බෑ. මොකද්ද වෙන්නේ කියලා කවුරුත් දන්නේ නැහැ. ඉතින් මම හිතන්නේ දිනේෂ් මැතිතුමා මැතිණිය දරුවෝ මේ දායකයෝ පුජිපන්සලේ මං හිතන්නේ මේ අවුරුද්දේ කටින පින්කම පෙරවසරවල වගේම හරීම ලස්සන සිද්ධ කරා. ලොකුම දේ තමයි 3 මාසයක් මේ ඇත්තනම් දුර නෙමෙයි ටෝකියෝ පැත්තේ ඉඳලානේ ටිකක් දුර ඉඳලා 70ක්ම 200ක් ගෙවාගෙන මේ පළාතට ඇවිල්ලා මේ පින්කම් කරන්න. ඉතින් හැම සතියෙම ඇවිල්ලා ඔයත් උනන් 3 මාසෙම වරින් වර පන්සලට ඇවිල්ලා හාමුදුරුවෝ දැක උන්වහන්සේලා කටයුතු කර මේ ශ්‍රද්ධා චෛතසිකේ බිඳවට ගන්නේ නැතුව තියෙන එකක් නේ. ඒ කියන්නේ මේ 3 මාසෙ නෙමෙයි දැන් 4 මාසයක්මනේ. මේ 4 මාසෙ පුරාම වස්සික්ෂා පදය සමාදන් වෙන්න කියලා රයුම් කරපු දාපට අද දක්වා ඔයත් ස්වාමීන් වහන්සේලාත් එක්ක නිතර සම්බන්ධ වෙමින් කටයුතු කරනවා. හැබැයි ශ්‍රද්ධා චෛතසිකේ විනාශ කරගන්නේ නැතුව. ඉතින් මොකද හේතුව දැන් කොච්චර ශ්‍රද්ධාවෙන් පටන් ගත්තත් වැඩේ ඉවර වෙනකොට හිත රිදෙනවා නන්නේ. ආමුදුරුවොත් එපා වෙලා පින්කමත් එපා වෙලා නවතින්නේ. ඒක මොනතරම් ඛේදවාචකයක්ද. දැන් මම දැක්ක දේ තමයි ඔයත්ෝ මේ පින්කමට එකතු කරන්න පුළුවන්. මේ වසංගත කාලේ සාමාන්‍යයෙන් මිනිස්සු කල්පනා කරන්නේ තියෙන දෙයක් බැංකු පොතක දාලා නේද? එක කොලෙත් 10 සැරේ අත ගාලා වියදම් කරන්නේ. ඇලිලවත් යනවද වෙන කොලයක්. මොකද එච්චරටම කටත් මුදල් අහිමියවිල්ල තියෙනවා. ලෝකේ පුරාම ආර්ථිකේ කඩන් වැටෙමින් තියෙනවා. හැම රටකම ව්‍යාපාර බිඳ වැටිලා රස්සා නැති වෙමින් තියෙනවා. හැබැයි මේ ඇත්තෝ මේ පින්කම ලස්සන කරන්න මං හිතන්නේ දරුවෝ 4 දෙනෙක් හිටියත් ඒව ගැන නොතකා පින්කම කරන්න ඕනේ. හරියටම කියලා කරන්න පුළුවන් හැම වියදමක් කිසිම අඩුවක් පාඩුවක් නැතුව හරීම ලස්සනට කරලා ලස්සනට මේ සියලු දෙනාගේම සහභාගීත්වය දායකත්වය ශ්‍රම දායකත්වය මුදල් දායකත්වය ද්‍රව්‍යමය දායකත්වයනේ මේ සියල්ල එක්ක හරිම හොඳ පින්කමක් සිද්ධ කරනවා. සාදු සාදු මම පුදනේමි කටිනය. පින්වත්නි, පින්වත් ඔබ එලෙසින් නරඹන්නට යෙදුනේ ජපානයේ ශීෂෝකා ප්‍රාන්තයේ ෆුජිනෝමියා නගරයේ පිහිටි ෆූජි සුගත සෙනසුනේ 7 වන කටින මහා පින්කම. සුපින්වත් ඔබ එලෙසින් බෞද්ධ රූපවාහිනිය ඔස්සේ නරඹන්නට යෙදුනේ. පින්වත්නි, මේ මහානීය වූ
කඩින මහා පින්කම එලෙසින් සිදු කරන්නට සිය පින්බර අනුශාසකත්වය ලබාදී කටයුතු කරන්නේ මහරගම මහාමේඝරා මහාධිකාරී බාතලේ දොඩම් දෙනිය ශ්‍රී සුගතානන්ද විහාරාධිපති ජපානයේ ෆූජි සුගත සෙනසුනෙහි නිර්මාතෘවර ශාස්ත්‍රපති පණ්ඩිත පූජනීය හුරුළු නිකවේ සුධම්ම පින්වත් ස්වාමින් වහන්සේ. පින්වත්නි, අද මේ උතුම් වූ කටින මහා පින්කම ලක්වැසි ලෝවැසි සුපින්වත් ඔබගේ සිත් සතන් සූපත් කරන්නට මෙලෙසින් සංනිවේදනය කරන්නට ඒ වගේම මේ පින්කම මෙලෙසින් සංවිධානය කරන්නට සිදායකත්වය ලබා දුන්නා ටෝකියෝ නුවර පදිංචි දිනේෂ් ශානික මෙතුමා සහ එතුමන්ගේ බිරිඳ වන ලසන්ත මෙතනිය ප්‍රධාන කල්යාණ මිතුරු කැල එවැගේම ෆුජි සුගත සෙනසුනේ සියලුම දායක පින්වත් පිරිස. ඒ හැම දිනාටත් තෙරුවන් සරණින් සියලු යහපතම වේවායි ප්‍රාර්ථනා කරමින් අපි ජපානයේ ශීෂෝකා ප්‍රාන්තයේ ෆුජිනොමියා නගරයේ පිහිටි ෆුජි සුගත සෙනසුනේ කටින මහා පින්කම මෙලෙසින් පින්වත් ඔබ වෙත සංනිවේදනය කළේ. ඔබ හැම දිනාටම තෙරුවන් සරණ වේවා. පඬු කර බැතියෙන් පුදනා කටිනය විනයට අනුවම පෙරවන කටිනය දෙනෝදාහක් හට පින් දෙන කටිනය සාදු සාදු මම පුදනෙමි කටිනය